වස්සාන ධර්ම දේශනා අපිට දානය කියන එක ක්‍රියාත්මක කරන්න ලොකුවටම සල්ලි අවශ්‍ය නැහැ. ඔබට දෙන බත් පිඟානෙන් බත් මුලෙන් බත් පැකට් එකකින් ඔබට පුළුවන් නේද බත් මිටක් සතෙකුට වෙන් කරලා දෙන්න. නැත්තම් ඔබ කෑම එක කාලා පිඟාන හොදලා ඉඳුල් වතුර ටික එළියට විසි කරනකොට මෙන්න මේක සතෙකුට ආහාරයක් වේවා කියලා විසි කරන්න. අන්න එතන තියෙන දාණය. එතන තියෙන පරිත්‍යාගය. අපිට පුළුවන් වෙන්න ඕන පින්නතුනි අන්න එතෙන්ට හිත හදාගන්න. ඒක හිතේ දියුණු තත්ත්වයක්. අන්නේ හිතේ දියුණු තත්ත්වය තමයි අපි ඇති කර ගන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට මේ දානය දිගින් දිගට කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෝඩ ශ්‍රද්ධාව අයින් කරලා ප්‍රඥා ගෝචර විචාරපූර්වකව ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රද්ධාවෙන් දන් දීම සිද්ධ කළොත් අන්න එතන තමයි සැබෑ මහත්ඵල මහානිසංසදායක පුණ්‍ය ශක්තිය එකතු වෙන්නේ. ඔබත් උත්සාහ කරන්න ඕන අන්න එවැනි දානයක් දෙන්න පින්නතුන්. ඒකයි අතිශය වැදගත්. එහෙනම් මට නෑ මට බෑ කියන්න එපා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ මීට සද්දිනකට පෙර එනම් ජුලි මාස 28 වන දින පරලෝසපත් DM පුංචි අප්පුහාමි බාප්පාට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කරනු ලබන ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවෙට්ටි සේවයේ නියුතු නන්දනී පුෂ්පකුමාරී මහත්මියයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ඔබේ සිතත් නිවා සනසා ගන්න. පින්වතුනි, මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ කුවෙට්ටි සේවයේ නියුතු නන්දනී පුෂ්පකුමාරි මහත්මියයි. එතුමියගේ බලාපොරොත්තුව සද්දින මතකාවර්ජන ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්න. ඒ කුරුණෑගල අබලව විසූ 2022 ජූලි 28 වන දින මියගිය එනම් මීට සද්දිනකට පෙර පරලෝසපත් DM පුංචි අප්පුහාමි බාප්පාට පින් පිණිසත් මියගිය තාත්තා ඇතුළු සියලුම සංසාරගත ඥාතීන්ටත් පින් දීම තමයි බලාපොරොත්තුව. ඒ නිසා නන්දනී පුෂ්පකුමාරි මහත්මියගේ මේ අරමුණ ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. ඒ අයට මේ පින් අත්පත් වේවායි කියලා අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. තවත් අරමුණු පරමාර්ථ එතුමිය ළඟ තියෙනවා සඳහන් කරලා ඒවත් අපි ඔක්කොම සිහිපත් කරලා පුණ්‍යානුමෝදනාව කරමු ධර්ම දේශනාව අවසානයේදී. එතෙක්
බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. පින්වතුනි, ලෞකික වශයෙන් අපේ ජීවිතය තුළ පසිඳුරන් පිනා යන අපමණ දේවල් තිබුණත් බණ පදයක් අහලා හිත සනසා ගන්න තරම් ඒ කිසිවක් වටින්නේ නැහැ පින්වතුනි. මොකද ඇසකන නාසාදී ඉඳුරන් පිනවීම, සතුටටපත් වීම, යම් තෘප්තියක් ලැබීම తాවකාලිකයි. එහෙත් පින්වතුනි, අපි බණපදයක් අහලා හිතේ ඇති කරගන්න සැනසීම, ඇති කරගන්න දහම් දැනුම, ධර්මඥානය, ඒක කවදාවත් తాවකාලික දෙයක් වශයෙන් ගිලිහිලා යන්නේ නැහැ. යම් එක බණපදයක් හරි මතක තියාගත්තොත්, ඒ බණපදේ පිළිපැද්දොත්, එයින් අත්වන ආධ්‍යාත්මික සුවය මේ මෙතකේ කියලා සීමා කරන්න බෑ පින්වතුනි. ඒතරම් සැනසීමක් ලබන්න පුළුවන් උදාරතර කාර්යයක් තමයි ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා පැවැත්වීම, ධර්මයේ අරුත් විමසීම, නිතර නිතර ධර්මයේ සිහි කිරීම. මේ තුලින් ලැබෙන සැනසීම, ආධ්‍යාත්මික සතුට අපට කවදාවත් ලෝකේ වෙන කිසිම දෙයක් තුලින් අත්පත් කරගන්න බෑ. පින්වතුනි, බුදුදහම තුල සඳහන් වෙනවා පුණ්‍ය ක්‍රියා 10ක්. ඒවට කියනවා දස පුණ්‍ය ක්‍රියා. සමහර බොහොම සරල ලෙස පුණ්‍ය ක්‍රියා කියලා කිව් ගමන් හිතන්න පුරුදු වෙලා තියෙනවා. පින්වතුනි, කිසිසේත් එහෙම හිතන්න එපා. ලෞකික වශයෙන් ජීවිතයේ සාර්ථකත්වයටත් ලෝකෝත්තර විමුක්ති සාධනයටත් මේ පුණ්‍ය ක්‍රියා කුසල ක්‍රියා බවට පරිවර්තනය කරගනිමින් ක්‍රියා කිරීමෙන් විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්. අනේක තමයි මෙහිදී අපි වටහා ගත යුතු කාරණය. පින්වතුනි, අපි කවුරුත් එකම බුද්ධි මට්ටමක ඉන්න අය නෙවෙයි. එකම සමාජ තලයක ඉන්න අය නෙවෙයි. එකම දැනුමක් ඇති අය නෙවෙයි. එකම අවබෝධයෙන් කටයුතු කරන අය නෙවෙයි. එකම චරිතයක් ඇති අය නෙවෙයි. ඒ නිසා චරිත වශයෙන් අප වෙනස්. දැනුම වශයෙන්, බුද්ධි මට්ටම් වශයෙන් අපි වෙනස්. ඒ නිසා සරල බුද්ධි මට්ටමක් ඇති කෙනෙකුට එතෙන් සිට ගැඹුරු ඥානයක් දක්වා ගමන් කරන්නට මේ පුණ්‍ය ක්‍රියා 10 කොයි තරම්නම් අපේ ජීවිතයට බලපානවාද කියන බව අමුතුවෙන් කිව යුතු නැහැ. පින්වතුනි, එහි පළමු සඳහන් වෙන්නේ අපි ඕන කෙනෙකුට වටහා ගන්න පුළුවන් ධර්ම කාරණයක්. ඒ තමයි දානය. බුදුරජාණන් වහන්සේ අනුපූර්ව ශික්ෂණ ප්‍රතිපදාව තුළ දේශනා කරපු සුවිශේෂී පින්කමක් තමයි දානය කියලා කියන්නේ. දන් දීම සරල ලෙස පෙනුනාට එයත් හිත හදාගෙන, තුන් සිත පහදාගෙන, ශ්‍රද්ධාව ඇති කරගෙන, කර්මයේ කර්මඵල විශ්වාසයේ සහිතව ඒ පින්කම සිද්ධ කිරීමත් ලේසි පහසු නැහැ. දන් දෙන එක ලේසි වුණත් භෞතික වශයෙන් ඔය මං කියපු කාරණත් එක්ක දන් දෙන එක තමයි අමාරු. పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා යන ස්ථාන තුනේ සතුට ඇති කරගනිමින් දන් දෙන්න පෙර, දන් දෙන අවස්ථාවේ සහ දන් දුන් පසු
හිත තුළ ඇතිවන සතුට, පරිත්‍යාගශීලී චේතනාව, අලෝභ අද්දී සමෝහ කියන කුසල චේතනා, මේවා මුල් කරගෙන තමයි අපි දන් දෙන්න ඕන. ඒක තමයි මා කිව්වේ අමාරු කාර්යයක් කියලා. ලේසි පහසු නෑ කියලා. දන් දෙන්න හොඳිනුත් පුළුවන් නරකිනුත් පුළුවන්. ඒ කියන්නේ ධාර්මිකව නිවැරදිව උපයාසපයාගත්තු දේ ශ්‍රද්ධාව පෙරදැඩි කරගෙන ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙන්න පුළුවන්. ඒක මහත්ඵලයි මහානිසංසයි. නමුත් කෙනෙකුට වැරදි විදියට හම්බ කළා දන් දෙන්න පුළුවන්. ඒකෙත් යම් ආනිසංසයක් තියෙනවා. හැබැයි සැබෑ ආනිසංසය ලබා ගන්න එතනදි බෑ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අධාර්මිකව හරි අපි හම්බ කළා දන් දුන්නානේ. ඔව්. ඒක යම් ආනිසංසයක් තියෙනවා. හැබැයි සැබෑ ආනිසංස ලබා ගන්න එයින් බෑ. එහෙනම් දානීය කියන එක අපි හිත හදා ගන්න ඕන. ධාර්මිකව හරි හම්බ කරගත්තු වස්තුවෙන් ධනය, ඒ ධනයෙන් තමයි ඒ දාන උපකරණ පිළියෙල කරගන්න ඕන. ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා සිල්වත් ගුණවත් භාවයෙන් යුක්ත වෙන්න ඕන. කර්මයේ කර්මඵල විශ්වාසයේ තියෙන්න ඕන. ඒ නිසා මේවා අංග සම්පූර්ණ වෙලා දානයක් දෙනකොට තමයි අපට මහත්ඵල මහානිසංස ලබන්න පුළුවන් වෙන්නේ. පින්වතුනි, දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනාවක් කළොත් දන් දෙන්න කියාම කියනවා. උන්වහන්සේලා කට ඇරියොත් කියන්නේ දෙන්න. එතකොට ඇයි මෙහෙම කියන්නේ? පින්වතුනි, දන් දීම ඒ තරම් වටින ක්‍රියාවක් නිසා. දානං සබ්බත් සාධකං. දන් දීමෙන් සියලු අර්ථ සිද්ධීන් සිද්ධ කරගන්න පුළුවන්. දානං සග්ගස සෝපානං. දන් දීම දෙව්ලොවට වඳින ඉනිමකක් වගේ. ඒ නිසයි මේ දන් දෙන්න කියලා කියන්නේ. ඒ වගේම අපි උපනුපන් භවයේ මේ දානී ආනිසංස අපිත් එක්ක ගමන් කරනවා. අනේක තේරුම් ගන්න ඕන පින්නතුනේ. දැන් බලන්න අපට ඒක චරිත දෙකකින් හොඳට පේනවනේ. දැන් සීවලී මහරහතන් වහන්සේ සංසාරේ අප්‍රමාණ ලෙස දන් දුන්නා. හිත පහදාගෙන දන් දුන්නා. දන් දීලා සතුටු වුණා. සමහර භවයන්හිදී උන්වහන්සේ මිනිසුන්ට විතරක් නෙවෙයි පූජ්‍ය පක්ෂයට ස්වාමීන් වහන්සේලාට විතරක් නෙවෙයි සතුන්ට පවා දන් දුන්නා. සමහර වෙලාවට තමන් ආහාර අරගෙන ඉවරයි. දැන් දෙන්න දෙයක් නැහැ. ඇඟිලි දෙක උගුරට දාලා කාපු ඒවා නැවතත් වමාරලා බඩගිනි අයට සතුන්ට ආහාර දීලා තියෙනවා. ඒක කරන්නේ සද්ධාවෙන්මයි. අන්න ඒවයි ප්‍රතිඵලය තමයි එන්නේ තමන් පසුපස. ඡායාව අනපායිනේ. හේවණල්ල වාගේ තමන් පසුපස එනවා. ඒ නිසා පින්වතුනි, තමන් පස්සෙන් එන හේවණල්ලක්සේ මේ කුසලී ආනිසංස, දාන ආනිසංස නැත්නම් ඒ සැප විපාක අපේ පසුපස ගමන් කරනවා. මේක තමයි ස්වභාවය. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා සීවලී මහරහතන් වහන්සේට ගහක් ගලක් උඩ හිටියත්, මහ මුකුද හිටියත් උන්වහන්සේට කවදාවත් දානි වරදින්නේ නැහැ. නමුත් කුසල කර්ම බලයෙන් ආධ්‍යාත්මික කුසලකම වර්ධනය කරලා ලෝසක මහරහතන් වහන්සේට රහත් වීමේ වාග්ය තිබුණා.
රහත් වීමේ වාග්ය තිබුණට උන්වහන්සේට පිණ්ඩපාති ලැබුණේ නැහැ. හැමදාම පිණ්ඩපාති වඩිනවා. පිණ්ඩපාති වැඩම කළාට පස්සේ උන්වහන්සේට කවදාවත් දානි ලැබෙන්නේ නැහැ. සදහවතුන්ට පේන්නේ ලෝසක මහරහතන් වහන්සේගේ පාත්‍රය පිරිලා වගේ. මේක තමයි ස්වභාවය. ඒ නිසා උන්වහන්සේට දානි ලැබෙන්නේ නැහැ. බලන්න සංසාරේ දන් නොදීමේ ප්‍රතිවිපාකය. වෙනත් කුසල කර්ම කරලා තියෙනවා. ඒක නිසා රහත් වෙන්න වාග්ය තිබුණා. නමුත් ලැබීම අතින් දුර්වලයි. ඒ නිසයි කියන්නේ දන් දීම එච්චර වටින දෙයක් කියලා. ඒ නිසාත් අපිත් පුළුවන් තරමින් හිත සකස් කරගෙන පරිත්‍යාගශීලී චේතනාව ඇති කරගෙන දන් දීමේ කාර්ය අපි සිද්ධ කරන්න ඕන. එතකොට අපටත් සංසාරේ කවද කොතන ඉපදුනත් ලැබීම කියන එක අඩුවක් වෙන්නේ නැහැ. එතකොට තව කුසල් දහම් රැස් කරන්න පුළුවන්. පින් කරන්න පුළුවන්. ඒකයි කියන්නේ පින්නතුනි. දන් දීම කියන එක කල යුත්තක්. මහා පරිමාණයෙන් දන් දෙන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට හාමුදුරුවෝ ඔය මතක් කළාට අපිට කොහොමද දන් දෙන්නේ? අපිට ජීවත් වෙන්න අමාරු කාලෙක කියලා. අමාරු කාලේ තමයි පොඩ්ඩක් හරි දන් දෙන්න ඕන. එතකොට තමයි වැඩි ආනිසංස ලැබෙන්නේ. පින්නතුනි. ඒක සුවිශේෂත්වයක්. ඒ නිසා අපිට දානය කියන එක ක්‍රියාත්මක කරන්න ලොකුවටම සල්ලි අවශ්‍ය නැහැ. ඔබට දෙන බත් පිඟානෙන් බත් මුලෙන් බත් පැකට් එකකින් ඔබට පුළුවන් නේද බත් මිටක් සතෙකුට වෙන් කරලා දෙන්න. නැත්තම් ඔබ කෑම එක කාලා පිඟාන හොදලා ඉඳුල් වතුර ටික එළියට විසි කරනකොට මෙන්න මේක සතෙකුට ආහාරයක් වේවා කියලා විසි කරන්න. අන්න එතන තියෙන දාණය. එතන තියෙන පරිත්‍යාගය. අපිට පුළුවන් වෙන්න ඕන පින්නතුනි අන්න එතෙන්ට හිත හදාගන්න. ඒක හිතේ දියුණු තත්ත්වයක්. අන්නේ හිතේ දියුණු තත්ත්වය තමයි අපි ඇති කර ගන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට මේ දානය දිගින් දිගට කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෝඩ ශ්‍රද්ධාව අයින් කරලා ප්‍රඥා ගෝචර විචාරපූර්වකව ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රද්ධාවෙන් දන් දීම සිද්ධ කළොත් අන්න එතන තමයි සැබෑ මහත්ඵල මහානිසංසදායක පුණ්‍ය ශක්තිය එකතු වෙන්නේ. ඔබත් උත්සාහ කරන්න ඕන අන්න එවැනි දානයක් දෙන්න පින්නතුනි. ඒකයි අතිශය වැදගත්. එහෙනම් මට නෑ මට බෑ කියන්න එපා. ඒ වගේම සමහර අය දන් දෙන්න පුරුදු වෙලා තියෙන වැඩක් නැති දේවල්. Tamanට gedara පාවිච්චි කරන්න බැරි නම් යමක්. ඒක වැඩක් නැත්තම් පන්සලට ගෙනින් දෙනවා. ආම්දුරනේ අපි මේක පරිත්‍යාග කරනවා කියලා. ඒක හාමුදුරුව රවටන එකක් නෙවෙයි ඔබ රවටන එකක්. සමහර අය gedara තියෙන පාවිච්චි කරන්න බැරි පිට කවර නැති කිලිටි වෙච්ච පොත්පත් කබල් පොත්පත් ඒක කවුරුවත් දුන්නට ගන්නෙත් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? පාවිච්චි කරන්න බැරි ටික ඔතල පාර්සලයක දාලා ලස්සනට රිබන් එකකුත් ලස්සන කරලා පරිස්කාර පූජා කරන වෙලාවට පූජා කරනවා. දැන් අනිත් අය හිතනවා මෙයා හරි පරිත්‍යාගශීලී බලන්න කොච්චර දෙයක් පරිත්‍යාග කරාද කියලා. දැන් ඇතුලේ තියෙන දේ දන්නේ නැහැ. ගෙනල්ලා බැලුවහම ඒකේ තියෙන්නේ පිට කවර නැති කිලිටි වෙච්ච ඉරිලා ගිය gedara තියාගන්න බැරි වැඩක් නැති කියවල ප්‍රයෝජනයක් ගන්න බැරි කබල් පොත් කෑලි වගේක්. බලන්න ඉතින් මේ වංචාව කලේ කාටද? පිටට පෙන්නවා තමන් මේ මහා ලොකු පරිත්‍යාගයක් කරනවා කියලා. ලොකු පෙට්ටියක දාලා ගෙනල්ලා පූජා කරනවා. හැබැයි පූජා කළා තියෙන්නේ වංචාවක්.
එතකොට මේ වංචාවෙන් රැවටුනේ කවුද? ආමුදුරෝද? පිටායද? නෑ ඔබමයි. ඔබ දන්න ඔබ කළ වංචාව මොකද්ද කියලා. සමහර අය ගෙදර තියෙන තමන්ගේ ආච්චි හරි සීයා හරි අම්මා හරි තාත්තා හරි පාවිච්චි කරපු ඇඳ. ඒක තමයි නිදාගත්තේ. ඒක තමයි අවසන් හුස්ම හිලුවේ. දැන් ඒකේ තමයි ගෙදර ආච්චි හරි සීයා හරි අම්මා හරි තාත්තා හරි නැන්දා හරි මාමා හරි මැරුණේ. දැන් මේ මැරිච්ච ඇඳේ නිදා ගන්න බයයි. ඒකේ හොදලවත් ගෙට ගන්න බයයි. මොකද කරන්නේ? ඒ ඇඳ සුද්ධ කරලා සායම් ටිකක් කාලේප කළා. හාමුදුරනේ අපි මේ පින් සිද්ධ වෙන්න පන්සලට පූජා කරනවා කියලා ඒක ගිහිල්ලා පන්සලට දෙනවා. මොකද gedara පාවිච්චි කරන්න බයටයි පාවිච්චි නොකරන්නේ. ඒ නිසා ඒකෙන් පිනක් සිද්ධ කරගන්න තමයි බලන්නේ. ඕක තමයි අපේ බෞද්ධයාගේ තියෙන වරද. ඒ නිසා ඒක රැවටීමක්. ඒක තමන් බය නිසා මේ පරිත්‍යාගය කරන්න යන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා කියන එකයි මේ මතක් කරන්නේ. ඒක කියලා ඒ ඇඳ දුප්පත් කෙනෙකුට ඔබට පාවිච්චි කරන්න බැරි නම් දෙන්න හැබැයි කියලා. සංගවල වහලා එහෙම කරන්න එපා. එතකොට ඒක පාපයක්. ඒක රැවටීමක්. ඒ නිසා යමක් පරිත්‍යාග කරනවා නම් හොඳම දේ මිස නරක දේ නෙවෙයි පරිත්‍යාග කරන්න ඕන. එහෙම වුණොත් Tamanටත් වෙන්නේ බොහොම දුක්ඛිත ආහාර වේලක් පරිහරණය කරන්න. Taman අර කර පරිත්‍යාගයට ප්‍රතිඵලයක් ලෙස. ඒ නිසා ඔබ හුඟා කල්පනා කරලා තමයි මේ කටයුතු සිද්ධ කරන්න ඕන. ඒක නිසා බෞද්ධයාට බුද්ධිමත් භාවයක් තියෙන්න ඕන කියලා කියන්නේ ඕකයි. එහෙම නැත්තම් බෑ. දෙවැන්න සීලය. සීලය කියලා කියන්නේ පළමු විග්‍රහයේ තියෙන අටුවාචාර්යින් වහන්සේලා විස්තර කරලා කය වචන දෙක සංවර කර ගැනීම සීලයයි කියා. කාය වාචානං සමෝදානං සීලං. කය වචන සංවර කරගන්නවයි කියලා කියන්නේ කයින් සිද්ධ කරන වැරදි වලිනුයි වචනෙන් සිද්ධ කරන වැරදි වලිනුයි ඉවත් වීම වෙන්වීම අයින් වීම. එතකොට කායික වැරදි වලින් වාචසික වැරදි වලින් අයින් වෙනවා. ඒක සීලේ මූලික ලක්ෂණය. පංචශීල ගත්තත් ආජීව අෂ්ටමක සීලය ගත්තත් අෂ්ටාංග සීලය ගත්තත් නවාංග සීලය ගත්තත් දස සීලය ගත්තත් සාමණේර සීලය ගත්තත් උපසම්පදා සීලය ගත්තත් අපි සීලයක් ආරක්ෂා කරනවා නම් වරදකින් වැළකෙනවා නම් ඒ වැළකෙන්නේ කායික වරදකින් නෝ වාචසික වරදකින්. මොන සිල්පදේ වුණත් එහෙමයි. නමුත් පින්වතුනි මේ පළමු පියවර දෙවන පියවර මා නිතර මතක් කරන දෙයක්. දෙවන පියවර තමයි සිත තුළ කුසලතාවක් වර්ධනය කරගන්න එක. ඒක අවශ්‍යයි. සිත තුළ කුසලතාවක් වඩා ගන්න. එතකොට උදාහරණයක් වශයෙන් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. එතකොට වේරමණී කියන ළඟට ශික්ෂාවේ පළවෙනි කොටස එතන වැළකීමේ ශික්ෂාවක් තියෙන්නේ. ඒකට කියනවා වාරිත්‍ර සීලය කියලා. ඊළඟට තියෙනවා චාරිත්‍රය. ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනා තුළ සිතට සම්බන්ධ කුසලතාවක් වර්ධනය කරගන්න වග බලා ගන්න ඕන. සිතට සම්බන්ධ කුසලතාවක්. ඒකයි අවශ්‍ය. අන සිතට සම්බන්ධ කුසලතාව වර්ධනය කරගන්න එක තමයි මෙතෙන්දී අත්‍යවශ්‍ය. එහෙනම් සිතට සම්බන්ධ කුසලතාව වෙන්නේ මොකද්ද? ප්‍රාණඝාතයට එරෙහිව යන මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, පරිහිතකාමී බව, අවිහිංසාව. මේව තමයි සිත තුළ ගොඩනැගෙන කුසලතා. එහෙනම් ශික්ෂාවේ දෙවනි කොටසෙන් සික්ඛාපදං සමාදියාමි කියන කොටසෙන් චාරිත්‍ර සීලය වශයෙන් හිත තුළ මේ කුසලතා වර්ධනය කරගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ කුසලතා වර්ධනය කළොත් තමයි අපට සීලෙන් පිහිටක් ලබා ගන්න නිවන් පිණිස එක එල්ලෙම හේතු වන සීලයක් ආරක්ෂා කරමින් ආර්යකාන්ත සීලය දක්වා මේ වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් බෑ. ඒ නිසා මහන්සි වෙන්න ඕන, උත්සාහ කරන්න ඕන. දන් දෙනවා වගේ ලේසි නෑ. සිල් රකින්න ඊට වඩා අමාරුයි. ඒ නිසා
සීලවන්ත භාවය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. සීලෙන් තොර කවදාවත් විමුක්තිය ලබන්න බෑ. සීලය පදනම් වෙන්නේ සමාධියටයි. සමාධිය පදනම් වෙන්නේ ප්‍රඥාවටයි. ඒ නිසා සීලෙන් තොර සමාධියක්වත් සමාධියෙන් තොර ප්‍රඥාවක් ඇති කරගන්න බෑ. එහෙනම් සීලවන්ත භාවය එච්චර වැදගත් වෙන්නතුනේ. ඒ නිසා ඔබත් දන් දෙන ගමන් සීලය ආරක්ෂා කරන්නත් වග බලා ගන්න ඕන. සීලවන්ත භාවයෙන් තොරව මේ ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කරගන්න කිසිසේත් බෑ. සමහරු කියනවා සිල් රකින්න ඕනේ නැහැ. අපි භාවනා කරන. සීලෙන් තොර මොන භාවනාවක්ද? ඒකනේ මං කිව්වේ. සීලෙන් තොරව හිත එකඟ කරගන්නත් බෑ. චිත්ත සමාධියක් ඇති කරගන්න බෑ. චිත්ත සමාධියෙන් තොරව සිත දියුණු කරන්න බෑ. ඒ නිසා අත්‍යවශ්‍යයි සීලය. එහෙනම් ඔබට වැටහෙනවා ඇති සීලවන්ත භාවය කොච්චර වැදගත්ද කියලා. සිල් රකින්න එක අපේ ජීවිතයට එච්චරම වැදගත් කියන එක තේරුම් ගන්න. දැන් පංචශීලෙන් ආරම්භ කළා. සරලයි වගේ පෙනුනට පංචශීලය එච්චර වැදගත්. පන්සිල් රකින්න සමාජයක එක පැත්තකින් වැරදි වෙන්නේ එක පැත්තකින් ගුණධර්ම වැඩෙනවා. මේ දෙපැත්තම සීලයෙන් සිද්ධ වෙන නිසා සීලවන්ත භාවය අපේ ජීවිතය තුළ ඇති කරගත යුතු උත්තුංග ගුණාංගයක් බව පින්වතුනි ඔබේ සිහියට ගන්න. සිල්පද ලොකු ප්‍රමාණයක් ආරක්ෂා කරන්න බැරි නම් අඩු ගානේ පන්සිල් බැරි නම් සිල්පද 4ක්, බැරි නම් 3ක්, බැරි නම් 2ක්, අඩු ගානේ එකක්වත්. හැබැයි මේක වරින් වර මාරු කර නෙවෙයි. මේ සිල්පදය ආරක්ෂා කරන්න ඕන ජීවිතය තියෙන තාක්කල් මම මේක කඩ කරන්නේ නැහැ කියන චේතනාවෙන්. අන්න එහෙම වුණොත් තමයි ඒක සැබෑ සීලවන්ත භාවයක් බවට පත් වෙන්නේ. තුන්වෙනි පින්කම තමයි භාවනාව. දන් දෙනවට වඩා සිල් රකින්න එක අපහසුයි. සිල් රකින්නවට වඩා භාවනා කරන එක ඊටත් අපහසු කාර්යයක්. එහෙත් පින්වතුනි දන් දෙනවට වඩා ආනිසංසයි සිල් රකින්න එක. සිල් රකින්නට වඩා ආනිසංසයි භාවනා කරන එක. ඒ නිසා අමාරුයි, දුෂ්කරයි, කටුකයි, එහෙත් ආනිසංස ප්‍රබලයි. ඒ නිසා අපේ ජීවිතය තුළ ක්‍රමවත් බව, ලෞකික ජීවිතයේ සාර්ථකත්වය, ලෝකෝත්තර ආධ්‍යාත්මික සුවය මේ සියල්ල සඳහා භාවනාව අත්‍යවශ්‍යයි. මේ ලෝකේ කාටවත් භාවනා නොකර නිවන් දකින්න බෑ. මෙහෙම කිව්වහමත් සමහරුන්ට ගැටලුවක් මතුවේ. එහෙනම් බුද්ධ කාලේ ඕනතරම් නිවන් දැකලා තියෙන්නේ බණ අහලා. ඔව්. බණ අහලා නිවන් දැකලා තියෙනවා. හැබැයි ඒ අය සංසාරයේ අදාළ කුසල කර්ම සම්පූර්ණ කළා. ඒ කියන්නේ හිත දියුණු කර ගැනීමේ ප්‍රඥාව ලබා ගැනීමේ වැඩපිළිවෙල දියත් කරලා. ඒ නිසා මේ භවය තුල උපත ලැබුවට පස්සේ ඒ කුසලතාව එතන ඉඳලා ඉස්සරහට යන්න පුළුවන්. ඒ කුසලතාව පූර්ණේ කරගෙන ආපු තැන ඉඳලා ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. ඒ නිසා මේ කුසලතා පූර්ණත්වයටපත් වෙන ජීවිතයක් ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් බලන්න බුද්ධ කාලේ ඕනතරම් බණ අසමින් සිටියේදී මගඵල ලබා ගත්තා. ඒ කියන්නේ සංසාරේ ගොඩනගාගත් කුසලතාව බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරද්දී එතන ඉඳලා ඉස්සරහට ගියා. ඒ කියන්නේ බණ පටන් ගත්ත තැන ඉඳලා ධර්ම කරුණු එකින් එක මෙනෙහි කරමින් ඉස්සරහට යනවායි කියන්නේ එතන භාවනාවක් සිද්ධ වෙනවායි කියන එකයි. ඒ නිසයි මා කිව්වේ භාවනාවෙන් තොරව නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ඒ නිසා පින්වතුනි භාවනාව සුවිශේෂීම කුසල කර්මයක්. භාවනාව කියලා කියන්නේ හිත එකඟ කරගන්න එක නෙමෙයි.
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ හිත එකඟ කර ගැනීම භාවනාවයි කියලා නෑ. භාවනාව කියලා කියන්නේ හිත දියුණු කර ගැනීම. සමත විපස්සනා කියලා භාවනා ක්‍රම දෙකයි. සමත භාවනාවෙන් කරන්නේ හිතේ දියුණුව. ඒක නිසා එය හඳුන්වන චිත්ත භාවනා කියලා. විදර්ශනාවෙන් කරන්නේ ප්‍රඥාව නුවණ වඩනවා. අවබෝධය ලබා දෙනවා. ඒ නිසා එයට කියනවා පඤ්ඤා භාවනා කියලා. එහෙනම් ලෝකී යථාර්ථය දකින්න විදර්ශනාව අවශ්‍යයි. ලෝකී යථාර්ථය තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. සාමාන්‍යයෙන් අපි අරගෙන ඉන්නේ නිට්ටයයි සුභයි ආත්මයි වශයෙන්. සම්මුති ලෝකේ අපි එහෙමයි. හැම දෙයක්ම නිට්ටයයි, ඒ වගේම සුඛයි සුභයි, මමය මාගේ කියලා සංකල්පයක් තියෙනවා. ආත්මයි. අස්මිමානයේ තියෙනවා. නමුත් මේක වැරදි. ලෝකයේ ඇත්ත, ලෝකයේ යථාර්ථය තමයි අනිත්‍යයි, සියල්ල වෙනස් වෙන සුළුයි. දුකයි, වෙනස් වෙන තැනක සැපක් ඉතුරු වෙන්නේ නැහැ. කෙලවර වෙන්නේ දුකකින්. ඒ නිසා මමය මාගේ කියලා ගන්න දෙයක්වත් නැහැ. ඒ නිසා වෙන්නේ අනාත්මයි කියන එකයි. මෙන්න මේ தત્ත්වය තමයි අපි වටහා ගන්න ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම. පින්නතුනි සමත භාවනාවක් කරන්න භාවනා උපදේශකෙක් අවශ්‍යම නැහැ. සමත භාවනාවට අදාළ තියෙන භාවනා වර්ග ඔක්කොම නෙමෙයි. දැන් මෛත්‍රී භාවනාවක් වගේ එකක් ගත්තාම මේකට ළඟ උපදේශකෙක් ඉඳගෙන උපදෙස් දෙන්න ඕන නැහැ. මේක කරන විදිය දැනගත්තා නම් අහගත්තා නම් එතන ඉඳලා අපිට ඉදිරියට යන්න පුළුවන්. දැන් මෛත්‍රී භාවනාව කරන එක දරුවන්ටත් තරුණ තරුණියන්ටත් වැඩිහිටියන්ටත් වයෝ වෘද්ධයන්ටත් කාටත් හොඳයි. මෛත්‍රී පටන් ගන්නෙ තමන්ගෙන්. තමාගෙන් පටන් ගන්නා මෛත්‍රිය තමයි ක්‍රමයෙන් ව්‍යාප්ත කරන්නේ. ඉස්සෙල් කියන්නේ මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා. මේ විදියට ප්‍රකාශ කළාට මේකේ අර්ථයත් එක්ක අපි හිතනවාද කියලා ගැටලුවක්. නැත්තම් කොච්චර කාලයක් මම නිදුක් වේවා නිදුක් වේවා නිදුක් වේවා කියලා හිටියත් වැඩක් නැහැ. මේක අර්ථපූර්ණව හිතන්න ඕන. මම නිදුක් වේවා, මගේ මොකද්ද නිදුක් වෙන්නේ කියලා හිතන්න. මගේ කය නිදුක් වේවා, මගේ මනස නිදුක් වේවා. මගේ කය නිරෝගී වේවා, මගේ මනස නිරෝගී වේවා. මගේ කය සුවපත් වේවා, මගේ මනස සුවපත් වේවා. මම සසර දුක, සසරගත දුකින් මං අත මිදේවා. නිර්වාණය මට සාක්ෂාත් වේවා. මෙන්න මේ විදිහට හිතන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මං වගේම මගේ ගෙදර ඉන්න අය, මගේ අසල්වාසීන්, ඒ වගේම මා ඉන්න ප්‍රදේශයේ අය, ඒ වගේම පළාතේ අය, රටේ අය, ලෝකයේ අය විතරක් නෙවෙයි විශ්වය තුල ඉන්න පෙනෙන නොපෙනෙන සියලු දෙනා. දියගොඩ හැමතැනම ඉන්න සතුන්. අපා, දෙපා, සිව්පා, බහුපා. පාද නැති සත්තු, පාද දෙකක් ඇති සත්තු, පාද හතරක් ඇති සත්තු හා ගොඩක් පාද ඇති සත්තු. මේ සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා. ඒ අයගෙත් අර කිව් විදියටම කය මනස කියලා හිතන්න ඕන. මෙහිම මෛත්‍රී කරනකොට එක පැත්තක් ලෞකික ජීවිතේ සාර්ථක වෙනවා. දරුවන්ගේ නම් පාඩම් මතක තියාගැනීමේ ශක්තිය වර්ධනය වෙනවා. ලෙඩ දුක් තියෙන ඒවා අඩු වෙලා යනවා. ඇයි? ලේ ධාතුව පිරිසිදු වෙනවා. මනස යහපත් වෙනවා. එතකොට පුළුවන් වෙනවා තමන්ගේ ජීවිතය තුළ වෙනසක්, ක්‍රියාකාරීකමක්, කිලිටි මානසිකත්වයෙන් අත්මිදීමක් සිද්ධ වෙන්න පුළුවන්, සිද්ධ කරගන්න පුළුවන්.
ඒකයි මෙතනදී මෛත්‍රිය දැන් දරුවෙකුට පාඩම් මතක තියාගන්න පුළුවන්. ඒ නිසා පාඩම් කරන්න කලින් මෛත්‍රිය වඩලා පාඩම් කරනවා නම් වඩාත් හොඳයි. තරුණ කෙනෙකුටත් ජීවිතයේ ගැටලු කම්කටොළු निराකරණය කරගන්න මෛත්‍රී භාවනාව දවසකට උදේට විනාඩි 10ක් හවසට විනාඩි 10ක් වඩන්න. මේක අමාරු අපහසු කාර්යයක් නෙවෙයි. පුරුදු වුණාට පස්සේ බොහොම පහසු. පුරුදු වෙනකන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි කරන්න ඕන පළමුව හිත එකඟ කරගන්න. ඒකට කියනවා සමාධිගත කරගන්නවයි කියලා. එකඟ වෙච්ච සිතට දෙන කමටහන තමයි නැත්තම් භාවනා උපදේශය තමයි මෛත්‍රිය. ඒකට මෛත්‍රී භාවනාව මේ විදිහට කරන්න පුළුවන්. එතකොට මේ සමත භාවනාව යටතේ භාවනා වර්ග ගොඩක් තියෙනවා. දස කසින, දස අසුභ, දස අනුස්සති, ආහාරේ පටික්කුල සංඥා. මේ ආදී භාවනා අරමුණු 40ක් තියෙනවා. සම 40 කර්මස්ථාන කියන්නේ ඒවට. ඊළඟට විදර්ශනීය දර්ශනීය කියන්නේ දකින්න, විදර්ශනීය කියන්නේ ලෝකය හොඳින් දකින්න. ලෝකේ යථාර්ථවාදීව දකින්න. ඒ යථාර්ථවාදීව දකින්නවයි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නවයි කියන එකයි. ඒ නිසා අනිත්‍යයි දුකයි අනාත්මයි. මෙන්න මේ தત્ත්වය තමයි දකින්න ඕන. ඒ නිසා භාවනාව අපිට හරිම ප්‍රායෝගික වූ දෙයක්. සෑම පැත්තකටම ප්‍රයෝජන ගත හැකියි. ඔන්න තුන්වෙනි පුණ්‍ය ක්‍රියාව භාවනාව. පත්ති පත්තානුමෝදනා. පත්ති දාන කියන්නේ පින් දීම. පත්තානුමෝදනා පින් අනුමෝදන් වීම. එතකොට පින්වතුනි පින් දීම සඳහා අපි ළඟ පින් තියෙන්න ඕන. ඒකට පින්කම් කරන්න ඕන. දාන සීල භාවනා. ඔය දැන් කිව් පින්කම්. පින් කරලා අපිට පින් දෙන කණ්ඩායම් දෙකක් ඉන්නවා. දෙවිදියකට පින් දෙන්න පුළුවන්. එකක් තමයි පළවෙනි කොටස මියගිය ඥාතීන් සඳහා පුණ්‍යානුමෝදනා කිරීම. එතකොට පින්නතුනි අපට මියගිය ඥාතීන් සිහිපත් කරලා පින් දීමක් කරන්න පුළුවන්. පින්කමක් කරලා ඒ පින් ඥාතීන්ට අනුමෝදන් කරනවා. ඒ අය දේවත්වයක් ලබාගෙන තියෙනවා නම් එහෙම නැත්නම් പ്രേත ලෝකේ පරදත්තූප ජීවී කියන പ്രേත කොටස උපතිලා ඉන්නවනම් අපි දෙන පින අනුමෝදන් වෙන්න පුළුවන්. අපිට ඒ පින් ඒ අයට අනුමෝදන් කරවන්න පුළුවන්. ඒක තමයි අපි කරන්නේ. දානයක් දීලා, මල් පහන් පූජාවක් කරලා, භාවනාවක් කරලා, සීලයක් ආරක්ෂා කරලා අපිට පුළුවන් මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. පින් ගන්න පුළුවන් නම් ඒ අය ගන්න. දෙවැනි කොටස තමයි අපට ජීවත් වෙලා ඉන්න අයටත් පින් අනුමෝදන් කිරීමක් කරන්න පුළුවන්. ඒ කොහොමද? ඔන්න අපි දානයක් දෙනවා. එහෙම නැත්නම් අපි වන්දනා ගමනක් යනවා. එහෙම නැත්නම් ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. දැන් මේ වගේ කුමන පුණ්‍ය කර්මයක් සිද්ධ කළත් දැන් එතෙන්ට නොපැමිණි කෙනෙක් අපි හිතමු ඔබේ යාළුවෙක්, හිතවතෙක්, සහෝදරයෙක් ඉන්නවා. ඔබ මේ මහා පින්කම සිද්ධ කරලා ඒ යාළුවා මුණ ගැහෙනවා ගිහිල්ලා. එහෙම නැත්නම් ඒ සහෝදරයා, ඒ මිත්‍රයා ඔබ මුණ ගැහෙනවා. මුණ ගැහිලා කියනවා මම මේ වගේ මහා පින්කමක් සිද්ධ කළා. මේ පින්කමේ පින් ඔයත් අනුමෝදන් වෙන්න. එතකොට ජීවත් වෙලා ඉන්න කෙනෙකුට තමයි මේ කියන්නේ. එයා මොකද කරන්නේ? මේ පින්කම ගැන අහගෙන ඉඳලා
සාදු සාදු කියලා සතුටු වෙනවා. අනුමෝදනා අනුව සතුටු වෙනවා. අන්න ඒකත් පින් දීමේ ක්‍රමයක්. එහෙනම් පින් දෙන්න පුළුවන් ආකාර දෙකකට. එකක් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවක් කරනවා. පැන් වඩා සංකේතානුසාරයෙන් ඒ සිද්ධ කරනවා. අනික ජීවමාන කෙනෙක් ළඟට ගිහිල්ලා Taman කරපු පින්කම පිළිබඳව කියලා දැනුවත් කරලා එයාටත් ඒ සතුට දෙනවා. පින දෙනවා. එයාටත් අනුමෝදන් වෙන්න කියලා. ඔය ක්‍රම දෙකටම පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන්. ඊළඟට පත්තානුමෝදනා. පින් අනුමෝදන් වීමත් පින්කමක්. දැන් මා කිව්වා කවුරු හරි පින්කමක් සිද්ධ කරලා ඒ පින අපට ප්‍රකාශ කළා අපිටත් අනුමෝදන් වෙන්න කියලා කිව්වහම අපි ඒ පින සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. අනුමෝදන් වීමත් එයත් පින්කමක්. බලන්න අපිට කොච්චර පින් කරගන්න කුසල් වඩන අවස්ථාව තියෙනවද කියලා. ඇයි පින්නතුනි මේව ප්‍රයෝජනෙට නොගන්නේ? ඊළඟට තියෙනවා වෙය්‍යාවච්ච. වෙය්‍යාවච්ච කියන්නේ වතාවත් කරන එක. විවිධ වතාවත් සිද්ධ කරන්න අපට හැකියාව තියෙනවා. දැන් ඔබේ නිවසේ වතාවත් කරන්න පුළුවන්. පිරිසිදු කිරීම කරන්න පුළුවන්. ඔබ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරලා තියෙනවා නම් යම් තැනක වැඳුම් පිදුම් කරන්න. එතන සුද්ධ පවිත්‍ර කළා. පිරිසිදු කළා. වැඳුම් පිදුම් කරන්න පුළුවන්. පහන සුද්ධ කළා දැලි අයින් කරලා පිච්චිච්ච තිර කැලි අයින් කළා. සුද්ධ කරන්න පුළුවන්. පිරිසිදු කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි අපට පුළුවන් හඳුන් කූරු ගහන හඳුන් කූරු පිච්චිලා ඉතුරු වෙච්ච කොටස් අයින් කරලා පිරිසිදු කරන්න. ගෙදර අභ්‍යන්තරයේ අතුපතු ගාලා පිරිසිදු කරන්න පුළුවන්. ගෙදර බාහිර මිදුල ගේ යවට පිරිසිදු කරන්න පුළුවන්. රෙදි පෙරදි හොදලා දාන්න පුළුවන්. හොයවදපු රෙදි නවලා ක්‍රමානුකූලව තැන්පත් කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් වතාවක් තියෙනවා. පන්සලට ගියාම කරන්න පුළුවන් වතාවත් ගොඩාක් තියෙනවා. බෝධි මළුව අමදින්න පුළුවන්. චෛත්‍ය මළුව අමදින්න පුළුවන්. විහාර ගේ අමදින්න පුළුවන්. මේවයි තියෙන පරමල් අයින් කළා දාලා ආසනෙ පිරිසිදු කරගන්න කෙනෙකුට හැකියාව තියෙනවා. උදව් වෙන්න පුළුවන්කම තියෙනවා. බෝධි මළුවේ තියෙන දේවල් කසල අයින් කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මෙවැනි වතාවක් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. මේවා පින්කම්. මේවා මේ මොන පින්කම කළත් පින්නතුනි මේවා ශ්‍රද්ධාව පෙරදැඩි කරගෙන කරනවා නම් ඒක එකේලි වෙන්නේ. ඒක සම්බන්ධ වෙන්නේ බෝධිපාක්ෂික ධර්මවලට. ඒ නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සඳහා මේක පාදක වෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙවැනි පින්කම් වලට දායකත්වය ගන්න. අපචායන කියලා කියන්නේ වැඩිහිටියන්ට සලකන එක. කවුද වැඩිහිටියෝ? දෙමාපියන්, ගුරුවරුන්, පන්සලේ හාමුදුරුවෝ, අසල්වාසී වැඩිහිටියෝ. වයසින්, ගුණයෙන්, දැනුමින් යම් කෙනෙක් තමාට වඩා වැඩි නම් ඔහු හෝ ඇය වැඩිහිටියෙක්. අන්නේ වැඩිහිටියන්ට අපට පුළුවන් සලකන්න. ඒ අය වෙනුවෙන් වතාවත් කරන්න. ඒ අය වෙනුවෙන් ආහාර පාන සපයන්න, බෙහෙත් ටික අරන් දෙන්න, නාවන්න. දුක සැප සොයා බලන්න. මේ අය වෙනුවෙන් අපට හැකියාව තියෙනවා. අන්න වැඩිහිටියන්ට සැලකීමේ උදාර ගුණයක්. ඒ වගේම පින්වතුනි යම් කෙනෙකුට ධර්මයේ කියා දෙනවා නම්
ධර්මය කියා දීමත් පින්කමක්, කුසල කර්මයක්. සත්පුරුෂයෙකුගේ ස්වභාවයක්. ධර්මය අනිකාට කියලා දෙන එක. ධර්මය අනිකාට කියලා දීම අත්‍යවශ්‍ය පින්කමක් අපි කරගත යුතුයි. ධර්මයම නොවුනත් කල යුත්ත නොකල යුත්ත හොඳ නොහොඳ සරු නිසරු දේ වටහා දෙනවනම් අන්න එතන තමයි පින්වතුනි ඒ වටහා දුන්නාම ඒක තමයි දේශනා ධර්මයේ කියා දීමක් කියලා කියන්නේ. කෙනෙකුට යහපත් ක්‍රියාවල ආනිසංසත් අයහපත් ක්‍රියාවල ආදීනවත් මේක කියලා දුන්නොත් ඒ මග ගමන් කරන්න කෙනෙක් පෙළඹෙනවා. ඒක මහා පුණ්‍ය කර්මයක්. නොමග ගිය කෙනෙක් සුමකට ගැනීමේ ක්‍රියාවලියක්. මේක කරන්න පුළුවන් අපිට. මේක තේරුම් ගන්න ඕන. සුති කියන්නේ ශ්‍රවණය කරනවා. මොනවද ශ්‍රවණය කරන්නේ? ධර්මය. අපේ වචනයක් තියෙනවා පින්නොතිනේ බහුශ්‍රොත කියලා. බහුශ්‍රොත කියන්නේ බොහෝ ඇසූ පිරුතෙන් ඇති කියන එකයි. එන යම් කෙනෙක් බොහෝ ඇසූ පිරුතෙන් ඇති බවට පත්වන්නේද? එහෙම පත්විය හැකි ධර්ම ශ්‍රවණය. පත්විය හැකි වන්නේද? අන්න එතන තියෙනවා සුති ශ්‍රවණය. දවසකට පින්නතුණි අපි එක බණක්වත් අහන්න පුරුදු වුණොත් අපි නොදැනුවත්ව සිද්ධ කරනු ලබන බොහෝ පාපී ක්‍රියාවන්ගෙන් අපි අයින් වෙනවා. ධර්මයෙන් දැනුවත් වීම නිසා ධර්මඥානය වැඩෙනවා. කොච්චර තියද්ද? අන්නේ தත්ත්වය අපි ඇති කරගන්න ඕන පින්නතුනේ. නැත්තම් බෑ. මේක නිකම් පහළ වෙනකන් ඉඳලා බෑ. අපේ උද්‍යෝගයේ උනන්දුව මත තමයි සියල්ල තීරණය වෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍ය වෙනවා. දිට්ඨිචු කියලා කියන්නේ නිවැරදි දැක්මක් ඇති කරගන්න එක. මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් අත්මිදිලා සම්‍යක් දෘෂ්ටික தත්ත්වයටපත් වෙන එක. මෙන්න මේක තමයි අතිශය වැදගත් කාරණයක්. මිත්‍යාවේ ඉන්න කෙනෙක් අඳුරේ අතපත ගන්න වාසේ. ඔහේ නිකන් පින්කම කියලා යමක් කරන්න බලයි. නමුත් සැබෑ දැක්මක් නැහැ. ඒ නිසා අවශ්‍ය කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් අත් මිදලා සම්‍යක් දෘෂ්ටික தත්ත්වයටපත් වෙන එකයි. වැරදි දේ අපෙන් ඉවත් කළා නිවැරදි දේ අපේ ජීවිතයට ලං කරගන්න. ඒක තමයි කරන්න ඕන. එහෙනම් පින්නතුනේ මෙන්න මේ ಗುಣධර්ම 10 අපේ ජීවිතය හා බද්ධ කරගත්තොත් ඊට වඩා යමක් අවශ්‍ය නැහැ. ලෞකිකත්වයෙන් ජීවිතය ගොඩනගා ගන්නත් ලෝකෝත්තර නිර්වාණය පසක් කර ගන්නත් මේ පින්කම් 10 හොඳටම ඇති. දාන, සීලය, භාවනාව, පින් දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, වැඩිහිටියන්ට සැලකීම, ධර්මයේ දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම හා නිවැරදි දෘෂ්ටියක පිහිටා කටයුතු කිරීම. මේ ගුණධර්ම 10 අපේ ජීවිතයට එකතු කරගත්තොත් මොනතරම් වාග්ය සම්පන්න කෙනෙක් බවට ඔබට පත් විය හැකිද? ඔබත් උත්සාහ කරන්න. අන්න එවැනි ජීවිතයක් ගොඩනගා ගන්න. එහෙම ජීවිතයක් ගොඩනගා ගත්තොත් ඔබටත් සුඛිත මුදිත බව අත්වන අතර ඒට පාත්‍ර වන අයටත් ඒ සුඛිත මුදිත බව ඇති කරගන්න පුළුවන්.
ඒ නිසා මේ බණපදයේ ශ්‍රවණය කළ හැම කෙනෙක්ම වගේ මේන් ගුණධර්ම 10ම බැරිනම් කීපයක් හෝ ජීවිතයට ලං කරගනිමින් වඩාත් අර්ථාන්විත පුණ්‍යකාමී ජීවිතයක් ගත කරන්නට ශක්තිය වාසනාව අවබෝධය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ කුවේට්ටි සේවයේ නියුතු නන්දනී පුෂ්ප කුමාරි මහත්මියයි. එතුමියට අවශ්‍ය සද්දින මතක වර්ජන ධර්මදේශනා පින්කම සිද්ධ කරන්න. කුමන අරමුණකින්ද? කුරුණෑගල අබලව විසූ 2022 ජූලි මාස 28 වන දින මියගිය එනම් මීට 7 දිනකට පෙර පරලෝසපත් ඩී.එම්. පුංචි අප්පුහාමි බාප්පාට පින් පිනිසත් මියගිය තාත්තා ඇතුළු සියලුම සංසාරගත ඥාතීන්ටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ සියලු ඥාතීන් මේ පින් අත්පත් කරගෙන සුඛිත මුදිත වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. සෙත් ප්‍රාර්ථනා කරන අසනීප තත්ත්වයෙන් පසුවන ආදරණීය අම්මා බී.එම්. බණ්ඩාරමණිකේ මෑණියන්ටත් ඩී.එම්. පොඩිමණිකේ දයාබර නැන්දම්මා ඇතුළු පවුලේ සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් කුසල බලයේ අනන්ත ආනිසංස බලයෙන්ුත් උතුම් දලදා හාමුදුරුන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහ බෝසතුන්ගේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වූ සම්්‍ය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබිලා නිදුක් නිරෝගී බව ලැබේවා. දීර්ඝායු සම්පන්නිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. දේශකයාණන් වහන්සේටද දීර්ඝායුෂ ලැබේවායි නන්දනී පුෂ්ප කුමාරි මහත්මිය ප්‍රාර්ථනා කරනවා. ඔබගේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත වේවා. පරලොව සුගතිය වේවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම අමා මහ නිවනම සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බල මහිමෙන් සියලු දෙනාටම ශාන්තියක්ම සිද්ධ වේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට සද්දිනකට පෙර පරලෝ සැපත් ඩී.එම්. පුංචි අප්පුහාමි බාප්පාට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ සද්දින මතක බණ පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් ඩී.එම්. පුංචි අප්පුහාමි බාප්පාට පරලොව සුගතිය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේට්ටි සේවයේ නියුතු නන්දනී පුෂ්ප කුමාරි මහත්මියයි. එතුමිය ඇතුළු පවුලේ සියලුම දෙනාටත් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්ම දේශනා
දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා